අර ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙනවා. එක ප්‍රශ්නයක් තියෙනවා. සෝවාන් වන ආකාරය පැහැදිලි කර දෙන්න කල යුත්තේ කුමක්ද කියන කාරණය. සෝවාන් වීම කියන එක අත්‍යවශ්‍යම බෞද්ධයෙක් ලබා ගැනීමට සෑදවල් නොබලා බලන්න තියෙන දෙයක්. හිත ගිනිගත්ත කෙනෙක් හිත නිවා ගන්නේ කොහොමද? ඇඳිවත්ත ගිනිගත්ත කෙනෙක් ඇඳිවත්ත නිවා ගන්න උත්සාහ කරන්නේ වීර්ය කරන්නේ කොහොමද? ඒ ආකාරයෙන් යම්කිසි පුද්ගලයෙක් සෝවාන් ඵලයටපත් වෙන්නවත් අඩු ගානේ උත්සාහ කළ යුතුයි. මොකද මේ ආර්ය ශාසනය ලැබිච්ච අවස්ථාවක ලබන තියෙන පළවෙනි උත්තරීතර ඵලය ලබා ගන්න ඒ தත්ත්වෙට උත්සාහ කරන්න ඕනේ. මේ සඳහා කළ යුතු ආකාරයේදී ලෝකයක්, ලෝක සමුදයක්, ලෝක නිරෝධයක්, ලෝක නිරෝධ ප්‍රතිපදාවක්. ඔන්න ඒ කියන ටික තේරුම් අරගන්න ඕනේ කොහොම හරි. චතුරාර්ය සත්‍ය තුලින් දැනගත යුත්තේ ඔය ටික. මේ විවිධාකාරයෙන් ලෝකේ දැනගන්න ක්‍රම තියෙනවා. ස්කන්ධ වශයෙන් රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා ස්කන්ධ පහකට ලෝකේ වෙන් කරලා තියෙනවා. ඒ ස්කන්ධ පහට යම් උපාදානයක් සිද්ධ කරගන්නවා නම්, ඒකේ බැඳීමක් ඇති කරගන්නවා නම් ඒක උපාදානස්කන්ධ වෙනවා. උපාදානස්කන්ධයේ බැඳිලා ඉන්න තාක්කල් ලෝක සත්‍යයට ගැලවුමක් නැහැ. රූපස්කන්ධය හොඳයි කියලා ගත්ත නිසා තමයි උපාදාන කරන්නේ. ඒක හොඳද නරකද කියලා ධර්මානුකූලව විනිශ්චය කරන්න තියෙන ක්‍රමේ තමයි රූපස්කන්ධය අනිත්‍යද නිට්ටයද කියලා බලන්න ඕනේ. දුක ගෙන දෙනවද සැප ගෙන දෙනවද කියලා බලන්න ඕනේ. අනත්තද අත්තද කියලා තෝරා ගන්න ඕනේ. ඔය කාරණා තුන තෝරාගෙන ඉන්න ඕනේ ඉතින්. රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියන මේ ස්කන්ධ පහකින් ලෝකේට අයිති හරිය පෙන්නලා තියෙනවා. තවත් ස්කන්ධයක් වෙල් කරලා ඉතින් පෙන්නන්න සමතෙක් නැහැ. තවත් ලෝකෙට ස්කන්ධයක් තියෙනවා ඒක කියලා නැහැ කියලා. සුද්ධම අසම්පූර්ණ නැහැ. සර්වාකාරයෙන් පූර්ණයි. රූපස්කන්ධයට අයිති වෙන දේවල් තේරුම් ගන්න ඕනේ. අතීත, අනාගත, වර්තමාන, දුර ළඟ, හීන ප්‍රනීත. එතකොට ඒ වගේම සියුම් ඝන රූපයයි යමක් වේ නම් ඒ සියල්ල රූපස්කන්ධයයි. ආයි කොතරවත් ඉතුරු වෙලා නැහැ. අතීත, අනාගත, වර්තමාන කාලත්‍රය ඇරිලත් නැහැ. සියුම් ඝන සත්‍යෙදී පේන නොපෙනෙන පැත්ත ඇරිලත් නැහැ. දුර ළඟ ඇරිලත් නැහැ. හීන ප්‍රනීත ඇරිලත් නැහැ. යම් තරමක් තියෙනවා නම් ලෝකේ තියෙන සියල්ලම ওই විදිහට අලංකයි. විද්‍යාමාන වෙන රූප සියල්ලම. අන්නේ රූපයන්ගේ ස්වභාවය මොනවද? සතර මහා භූත සහ සතර මහා භූතයන් නිසා පහළ වෙච්ච සියලුම රූප. රූපස්කන්ධයටයි. ඒතකොට ඒක ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. අනිත්‍යයි අනිත්‍යයි කියලා වචන දෙකකින් තෝරා ගන්න තියෙනවා. අද අනිත්‍යයි කියන වචනේ විතරක් තෝරනවා. ස්ථිර නැහැ කියන වචනේ විතරක්. හටගත් රූපයක් ස්ථිර නැති බව ධර්මතාවයක්මයි. ඒක බොරුවක් නෙමෙයි. ඒතර ස්ථිර නැහැ කියලා දැනගත්තට තව ටිකක් එහාට යන්න ඕනේ. ඒක යථාභූතය ලබා ගැනීමට විග්‍රහ කරගන්න. ස්ථිර නැතුව වාගේම කැමැතිසෙත් නැහැ. ඔය කාරණා දෙකම තෝරා ගන්න ඕනේ. ස්ථිර එකක් හොයලා බැලුවොත් කිසිම රූපස්කන්ධයක් ස්ථිර එකක් හොයන්න කොතන බැලුවත් තුන් ලෝකෙටමයි කිසිවනවත් නැහැ. කාම ලෝකේ බැලුවා, රූප ලෝකේ බැලුවා, අරූප ලෝක ගැන හිතලා බැලුවා. ස්ථිරව පවතින රූපයක් තියනවා කියන්නේ කොයි ලෝකයකවත් තියනවා කියන එකක් නැහැ. හැබැයි යම් කිසි රූපයක් ප්‍රියමනාප නම් ඒක නැති වෙනවට කැමතිත් නැහැ. එහෙනම් කැමති නැති දෙයක්මයි සිද්ධ වෙන්නේ. අප්‍රිය අමනාප යම් රූපයක් ලබා ගන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. යමක් ප්‍රියමනාප නම් ඒක තමයි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. උපාදාන කරගන්න බැඳෙන්න හැදින්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි කැමතිසේ පවතින ධර්මතාවයක් ලෝකෙ කිසිම රූපයකට නැහැ. අන්න ඒක විග්‍රහ කරලා විවිධාකාරයෙන් බලන්න ඕනේ. සතර ධාතුන්ට විග්‍රහ කරලා ධාතු වශයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරකට වෙන් කරලාත් බලන්න ඕනේ. ඒ රූප අරගෙන චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන, ගාහනායතන, ගන්ධායතන, જીවආයතන, රසායතන, කායායතන, පොට්ටබ්බායතන, මනායතන, ධර්මායතන කියලා.
අර ලෝකයේ අලංගු ටික ආයතන වශයෙන් විග්‍රහ කරලාම තියෙනවා. ඒ ටික අරගෙන බැලුවත් ඔය රූපස්කන්ධය ඔක්කොම අහුවිලා තියෙන කීම අහුවිලා තියෙනවා. නාමස්කන්ධය කියපු ටිකත් ඒකල අහුවෙනවා. ඇයි චක්කායතනේ රූපායතනේ ඉතින් එකිනෙකට අරගෙන බලනවා. ඊට පස්සේ ඒකෙන් පහළ වෙන්නේ චක්කුංච බලිච්ච රූපේතු පදි චක්කු විඥානං ආදී වශයෙන් විඥාන පහළ වෙන්නෙත් නැහැ ආයතන නොතිබුණු. දැන් විඥාන පහළ වෙන්නත් රූපස්කන්ධයක් තියෙන්න ඕනේ. රූපේන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරයෙන්තරෝ විඥානික ගමනක් හෝ සිටීමක් හෝ වැඩිවීමක් හෝ ත්‍ෘතියක් හෝ නොකියෙම. මේ බුද්ධ දේශනාව. එහෙනම් විඥානය පහළ වෙනකොට ඒකට අවශ්‍ය රූපයක සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඒ සම්බන්ධතාවයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ මනසට යම් කිසි ආකාරයක ධර්මයක් ඝට්ටණය වෙනකොට ඒකට ඊටාම සියුම් රූප ගැනෙනවා. ධර්මායතන පරියාපන්න රූප කියලා ඒවට කියනවා. වස්තු රූපයක් පහළ වෙන්නේ නැත්නම් හිතක් පහළ කරන්න විදියකුත් නැහැ. හිතක් පහළ කරන වස්තු රූපය කියලා අතිසියුම් සුද්ධාෂ්ටකයක් තියෙන්න ඕනේ. ඒකට ධර්ම නැමැති අතිසියුම් රූප කලාප ස්පර්ශ වෙන්නත් ඕනේ. ඒ දෙක සිද්ධ වීමෙන් තමයි මනස වච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියලා විඥානයක් හටගන්නේ. ඒතර ඒ නිසා එකකින් දකින්න ඕනේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ විවිධාකාරයෙන් විග්‍රහ කරලා දැනගන්න ඕනේ. අනේ දැනගන්නකොට පේනවා මේවා එකක්වත් අපේ පාලනයට අවශ්‍ය එකක්වත් නෑ ඔය අතර. අපි කොච්චර කැමති වුණත් අකමැති වුණත් අපේ කැමැත්තට අකමැත්තට වැඩ කරන එකක් නෑ. හැබැයි හේතුට අනුකූල ඵලයක් තියෙනවා. යම් රූපයක් හටගත්තේ යම් හේතුවකින්ද ඒ හේතුවෙන් ඒ රූපේ හටගන්නවා. ඒ හේතුව නැත්නම් ඒ රූප හටගන්නේ නැහැ. න්‍යාය ධර්මයක් තියෙනවා අපිට රූපයෙන් බේරෙන්න ඕන. මොකද්ද? හේතුවක් නිසා රූප හටගන්නේ නිකන් හටගන්නෙත් නැහැ. අනුන්ගේ වහලෙකුත් නෙමෙයි. අනුන්ට අපි පාලනය කරලා තියාගන්නත් බෑ. අපේ හිත තුළම අපට තුළ නැගෙන්නා වූ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය අයින් කරලා සම්මිය දෘෂ්ටිය ධර්මයාර තේරුම් අරගෙන ඒක වටහාගෙන ඒ තුළට බහැලා අපිට ඕනම් පුළුවන් යම් හේතුවක් අපිට නරකන ඵලයක් නරකන ඒ ඵලය හටගන්න හේතුව හොයලා හේතුව නැති කර දැම්මහම ඒ ඵලයෙන් අපි මිදෙනවා. එහෙම ක්‍රමයක් නැත්නම් නිවන් දකින්න ක්‍රමයක් ඇත්තෙත් නැහැ. දුකෙන් නිදහස් වෙන්න ක්‍රමයක් ඇත්තෙත් නැහැ. ඉතින් මෙන්න මේ ටික විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ. ඒතර ජාත් රූප කියනකොට රූප වලට තියා මොනවද කියලා විග්‍රහ කරලා ගන්නවා. ඉතින් රූප ගන්න රූප අපිට ඇහැට පේනවා නොපෙනෙනවා රූප කියන යමක් ඇත්නම්. ඒ සියලු රූපයන්ගේ ලෝකෙ හැදිලා තියෙන යමක් ඇත්නම් තියෙන සියලුම රූප අපේ කැමැත්තට පවතින ඒවත් නෙමෙයි ස්ථිරව පවතින ඒවත් නෙමෙයි. ඔය කාරණා දෙකම දකින්න ඕනේ. ස්ථිරව පවතින ඇතියක් අපි පවත්වා ගන්න හැදුවොත් ඒක හරියන්නේ නැහැ. අපේ කැමැත්ත එක පවත්වන්න නම් කැමැත්තට අනුව පවතින ධර්මතාවයක් ඒකේ නැහැ. එහෙනම් ඔය කාරණා දෙකම අනිත්‍ය කියනකොට දකින්න ඕනේ. කැමැතිසෙත් නැහැ ස්ථිරත් නැහැ. අන්න ඒක දැක්කහම දකින්නවා. අපේ කැමැත්ත එකක් සිද්ධ වෙන්නේ වෙන එකක් නා. කැමැත්තට අනුකූල නොවන දෙයක් නා. ඒකෙන් කවදාවත් සැපයක් එන්න විදිහක් ඇත්තේම නැහැ. දුකක්ම ගොඩ නැගෙනවා මිස. සැපයක් බලාපොරොත්තු වෙයි යම් කැමැත්තේ යමක් ඇසුරු කරන්න ගියොත්. ඇසුරු කරන්න ගිය දේ කැමැත්තට පවතින දෙයක් නෙවෙයි නා. අනේ මගේ බලාපොරොත්තුව කැරී ගියා විනාශ වුණා. අනේ මේක මෙහෙම නොවේවා කියලා මගේ බලාපොරොත්තු අතන අපොත් ඒක හැමම වුණා. මගේ බලාපොරොත්තු නෙමෙයි ඉෂ්ට වුණේ. මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් එකක් නෙමෙයි ලෝකයේ කියන්නේ. ඉෂ්ට කරනවා වගේ පේනවා. ඒක හැවටිල්ලක් විතරයි. මට නම් මගේ කටේට හිතුව හැටියට ඉෂ්ට වුණා කියලා සන්තෝෂ වෙන්න පුළුවන් කෙනෙක්. හැබැයි යා හැවටලා තියෙනවා ටික කාලයකට ඉෂ්ට වුණා කියලා. නමුත් ඉෂ්ට වෙලා නැහැ. වැඩිපුරම කැමැත්ත මොකද්ද? මගේ කියන එක රකින්නටද කියලා මම කියන එක රකින්න. මගේ දේපොළ විනාශනත් කරලා දෙන්නේ පැනලා දුවලා හරි මම බේරෙන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක් ඇති වුණොත් මහ විනාශයක් ඇති වුණොත් පුළුවන් තරම් බලන්න දේපොළ හරි ඔක්කොම තිබිච්ච මගේ කිව්වා පැත්තකින් දාලා මගේ වන ගැල ගහගෙන මම බේරලා ඉන්න ඕනේ ඉස්සෙල්ලා කියලා අදහන. දැන් ලෝකයේ සත්වයක වැඩිපුරම ආශා කරන්නේ මමත්වයේ. මමත්වයේ රැකගෙන තමයි සැප වෙනින්ද හරි දුකෙන් බේරෙන්න කටයුතු කරන්න හරි සියල්ලම කරන්න හදන්නේ මමත්වයේ රැකගෙන. මම යන සංඥාවෙන් යම්පිරි දෙයකට තිබ්බද?
ඉතින් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ටික තුලින් ගොනු කරගන්න දෘෂ්ටිය තමයි මම කියලා හදාගෙන තියෙන්නේ. ඒක අනාදි සංසාරයේ පටන්ගෙන මම කියන සංඥාව ඇරිලා නැහැ සත්‍යය. ඔය ටිකල මම කිය ඉන්නවා. මම කරගන්න පුළුවන් වෙච්ච එක දවසකවත් ඇත්තේ නැහැ. බැරි වෙනකොට මොකද කරන්නේ? රූප කෙරෙහි උපාදානීය නිසා වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි තියෙන උපාදානික බැඳීම නිසා යලි යලි හදා හඹා ඒ පස්සේම යනවා. යනකොට මම කිව්ව එකක් කැඩලා යනකොට ආයෙත් මම කියන එක බිහි වෙලා. ඒක විනාශ වෙනකොට ආයෙ එකක් බිහි වෙලා. ඒකට අවශ්‍ය දේ තමන්මයි කරගන්න. අන්නේ මමත්වයේ කියන එකේ තිබෙන අපි ගන්නෙ මමත්වයෙන් ගන්නෙ ඇයි? ඒක හරියද? ඒතකොට ඒක අපි ගත්ත එක හරි ගිහින් තියෙනවා. යම් කැමැත්තක් ආස්වාදයක් ඉටු කරගන්න ආස්වාදයේ බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු ඉෂ්ට නොකරන දේ පස්සේ යනවා. මෙන්න මේක තෝරා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒතකොට යාට ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටිය නැති වෙනවා. මම කියලා හදා ගන්න හදන්නේ මමත්වයෙන් හකින්න බැරි දේවල්. ඔකට මම නෙමෙයි මගේ නෙමෙයි කියලා හරියන්නේ නැහැ. ධර්මානුකූලව විනිශ්චය කරලා මේකට ගන්න ඕනේ. එහෙම නැත්නම් අනන්ත සංසාරේ මම වෙමි මම නොවෙමි කියන මේ දෘෂ්ටිය ආපු නිසා. අන්ත දෙකේ ආපු නිසා. මම නෙමෙයි මගේ නෙමෙයි කියනකොටම මේ අන්තයේ සිහි වෙලා එනවා. ධර්මය අවබෝධ වෙනකොට උච්චේ දෘෂ්ටියට වැටෙනවා. මෙන්න මේ නිසා මම නෙමෙයි මගේ නෙමෙයි කියලා භාවනාව කියන එක දැනුවත් අයටම තියෙන එකක්. හොඳට මූලික தත්ත්වයේ තේරුම් අරගත්තාම මමයි ගන්න කෙනෙක් නෑ කියන එකේ අදහස එන්නේ මම නෙමෙයි කියනකොට එයයි. එතෙන්ට එන්නේ නැතුව භාවනාව පටන් ගත්තොත් මුලින් කවුරු හරි මම නෙමෙයි මගේ නෙමෙයි කියනකොට මමෙක් නෑ මගේක් නෑ කියලා තර්කවාදීකුත් ඇති වෙලා පුද්ගලයන්ගේ ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. මම කියලා කෙනෙක් නෑ මගේ කියලා කෙනෙක් නෑ දෙයක් නෑ එහෙම කියනවා. එහෙනම් සත්ව මරපුවාම කාගෙකද හොරකම් කරුවාම කායකද ගත්තා. මම කියලා කෙනෙකුත් නෑ මගේ කියලා දෙයක්වත් නෑ කියලා කෙලින්ම අපි එහෙම අදහස ගත්තොත්. එහෙනම් හොරකමකුත් ලෝකේ නෑ. හොරකම් කරන්නේ කාගේද? අනුන්ගේදී. අනුන් කිය කවුද? මම නෙමෙයි මගේ නෙමෙයි. මමත් නැන්නා මගේත් නැන්නා. හොරකමේ පාපයක් කෙනෙක් කාගේ. අයිතිකාරී නැදියා ගත්ත හොරකමත්. දැන් ප්‍රශ්න මතුවේ. මම කියලා ලෝක සත්‍යය අල්ලාගෙන තියෙන යමක් තියෙනවා පැවැත්ම තුල. මේක පැවැත්මේ නිගමනයි. මුක්ති යථාර්ථයෙන් දැක චතුරාර්ය සත්‍ය දැකේ නැති අවිද්‍යාවේ නිගමනය ඕකයි. ওই නිගමනයේ තුල ඉන්න සියලු සත්‍යෝ ওই නිගමනයට අනුකූලවම ඒකටම පහර ගහගෙන ඒකටම කටයුතු කරගෙන ඒකේ සැරිසරනකොට තමන් කරපු ඒකෙම ඉන්න පුද්ගලයාගේ අයිතුකම් අසාධාරණකම් වල මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා තමයි ඒවන ශික්ෂා තියෙන්නේ. යම් කෙනෙක් මමත්වයේ බැහැර කරලා දැම්මනම් එයා එකක් දකිනවා. මමයි කියලා ගන්න සුදුසු නැති නිසා මේක මම බැහැර කළා. දැන් ඒක දකිනවා. දකින්න යම් කිසි සත්ව කෙනෙකුට හිංගියක් හිංසාවක් සිද්ධ වෙනවා. ඒක අවැඩක් කියලා දකිනවා. දැන් ටොපි කොලයක් මට ඕනේ නැහැ. පාරේ වැදලා තියෙන ටොපි කොල මට මොකද? ළමයි ටොපි කොලය හොලන මම උදුලා විසි කරනවක වැඩක් නැහැ කිව්වා. ළමයා අඬනවා. මට ටොපි කොලේ පානට ඕන කෙනෙක් ඉඳලා තියෙනව නේද? ඒ මගේ අතේ ටොපියක් කාලා මගේ අතේ ටොපි කොලයක් තියෙනවා නම් එහෙම කවුරු හරි අරන් විසිකරොත් එහෙම මට ප්‍රශ්නයක්. අනේ මං හරි ලස්සන ටොපි කොලේ මම ওই ටොපිය ගත්තේ ටොපි කොලේ ගන්න බෑ කියලා පුංචි ළමයා අඬනවා. ළමයාට ඒක ලොකු දෙයක්. ඒ දුක අපිට එන්නේ නැහැ. මොකද අපි ඒක දන්න නිසා. ඒ වගේ නොදැනුවත් වෙන ලෝකයේ අවිද්‍යාවෙන් සැරිසරන තාක්කල් ලෝක සත්‍යයින්ට ප්‍රශ්න ටික තියෙනවා. මම කියලා මගේ කියන දෘෂ්ටිය තියෙන නිසා ඒක මුල් කරගත්ත එකෙන් ඇතිවෙන්නා වූ ඒකට පහර වදින්න ඇතිවෙන්නා වූ දුක් වේදනාව ලෝක සත්‍යව විඳිනවා. ලෝකේ ඉතර වුණාට පස්සේ පෞපී ඵල දෙන්න දෙනක් ඇත්තේ නැහැ. ලෝකේ වැටලා ඉන්න තාක්කල් ලෝකේ පැවත ඉන්න තාක්කල් තමයි ඒ පුද්ගලයා අතර අසාධාරණ ඒ පුද්ගලයා මුක්ති විඳින්නේ දුක සැප දෙක. ඒ නිසා තමයි ඒවට පෙන්වන්නේ. තමන් සතු කරගත්ත අනුන් සතු කරගත්ත කියලා මේ දෙයක ඉන්න අය ඒවට වහින්න එපා ඒවා පස්සේ අසාධාරණකම් කරන්න එපා කියනවා. ඉතින් මමෙක් නෑ කිව්වොත් එහෙනම් ඉතින් සතු මරන්නේ කවුරු මරුවාද? මමෙක් නැහැ නැති මරුවා මොකද? තර්කයක් ගේන්න පුළුවන්.
මම නැමැති සංඥාව මේ ලෝකේ ඉන්න තාකල් ලෝක සත්‍යයට තියෙනවා. මම නැමැති සංඥාව අත්හැරලා හිටන් කෙලවර කළා දන්නේ අරියතුන් වහන්සේ. හැබැයි උන්වහන්සේ දකිනවා මම කියලා මේ ගන්න දෘෂ්ටියෙන් ගත් එකක් නැතුවට పూర్ව කර්මයේ සිද්ධ කරන ලද විපාකස්කන්ධයේ වශයෙන් මේ කය පහළ වෙලා තියෙනවා. එවලු පහළ වෙච්ච මේ කයට චේතනාව ඇසුරු කරගෙන වේදනාවට වස්තුවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ කයට වේදනාව දැනෙනවා විවිධාකාර. ඒ දැනෙන තාක්කල් සැප වේදනාව සුඛ වශයෙන් දැනෙනවා, දුක් වේදනාව දුක් වශයෙන් දැනෙනවා. උන්වහන්සේත් ඒක ඉක්ම යන්නේ කවදා හරි අනුපතිශේෂ නිර්වාණය කියන අවසානයේ. එනිසා කෙනෙකුට අවිද්‍යාවක් අසාධාරණයක් කරනවා නම් රහතන් වහන්සේට යම් කිසි කෙනෙක් අවිද්‍යාවක් කරා නම් දුක ඇති කළා නම් ඒකත් ඵල දීමට හේතු වෙනවා. මම නෙමෙයි මගේ නෙමෙයි කියන එක නෙමෙයි උන්වහන්සේ ඉන්නේ. මේක හේතුඵල ධර්මයක් කියන තැන. ඉතින් අපි දකින්න ඕනේ ඒක දැනුවත් වෙන්න. අපේ කැමැත්තට අනුකූලව නොපවතින ලෝකයක් කැමැත්තට අනුකූලව මම කරන්න හැදුවට මගේ කරන්න හැදුවට ඒක බෑ කියන එකයි තෝරා ගන්න ඕනේ. මම නෙමෙයි මගේ නෙමෙයි කියන දෘෂ්ටියට ගත්තොත් අර උච්චේ දෘෂ්ටියට වැටෙනවා. උච්චේ දෘෂ්ටිය කටයුතු කරන්න ගියොත් අපි මුලාවටපත් වෙච්ච තර්කවාද වලටත් වැටෙයිලා මනසෙන් මිසදිටු ගති ලක්ෂණ ගන්නවා. මේ මම කියන්නේ කවුද අහපුවාම ඒක හේතුඵලයක්. ඒ ආකාරයේ උත්තරයක් දෙන්න. මම කියලා කෙනෙක් නෑ මම කියලා කෙනෙක් ඉන්නවා කියන දෙකම ගත්තොත් අන්ත දෙකට වැටෙනවා. දැන් මම කියලා විද්‍යාමාන වෙන්නේ හේතුඵලයක්. මමත්වයෙන් ගොඩනගලා ගත්ත ක්‍රියාකලාපේ නිසා ඇති කරගත්ත උපාදානයේ නිසා හටගත්ත භවයත් භවය නිසා හටගත්ත ජාතිය. ඒකට ලෝක සත්‍යය මම කියනවා කියලා උත්තරයක් දෙන්න. ඒකට හදාගත්ත සම්බන්ධයෙන් කතා කරන්න වෙන එකක් නැති නිසා ඒ ජාතියේ මම කියලා එකක් හදාගත්තා නම් පුද්ගලයා හඳුන්වන්න ඒකෙම කතා කරන්න ඕනේ. හැබැයි දෘෂ්ටි වශයෙන් බැඳිලා නැහැ. මෙන්න මේ දෘෂ්ටිය කැපෙන්න ඕනේ ආත්ම දෘෂ්ටිය කැපෙන්න. සක්කාය දිට්ඨිය කැපිලා යන්න ඕනේ සෝවාන් වෙන්න. ඒකෙදි ඔන්න ඔය කියන ආත්මය කියන එකේ තියෙන ස්වභාවයේ වැරදි ආකල්පේ කැපෙන්න ඕනේ. ඒක තියෙනකම් මේ මම කියන එකේ යථාර්ථය දකින්නේ නැහැ. මම කියන්නේ ඇති දෙයක් හැටියට. සදාතනික වස්තුවක් හැටියට. ප්‍රියමනාප වැදගත් දෙයක් හැටියට. මේ ආකාරයෙන් අදහස් ගන්නවා. අන්නේ අදහස් ගත්තාම තමයි අර ආත්ම දෘෂ්ටියෙන් ඉන්නේ. සදාතනිකත්වයේ, ආයුපරිණාමිකත්වයේ, ඒ වගේම සාරත්වයේ. ඔය කාරණා තුනක් තමයි ආත්ම දෘෂ්ටියෙන් ගන්න. සදාතනිකත්වයක් නැති බව. ආයුපරිණාමී බවකයක් පෙරලෙන සුළු භාවයක් නැති නෑ. පෙරලෙන භාවයෙන් යුක්තයි කියලා දැනගත්තා. සාරත්වයක් තියනවා කියලා පස්සෙන් ගියාට කවදාවත් ඔහු සාරත්වයක් ලබන්නේ නැතුව මුලාවටපත් වෙලා හිස් අතින් ගෙවිලා යනවා කියලා දැක්කා. එහෙනම් මොකද්ද ආත්ම තියෙන්නේ කොහෙද? ඇතුළේවත් පිටවත් රූපේ තුලවත් වේදනාව තුලවත් සංඥා සංකාර විඥාන තුලවත් ආත්මයක් නැහැ කියන එක දැනගත්තාට පස්සේ අන්න ආත්ම දෘෂ්ටිය කැපෙනවා. ඒක දැනගත්තේ මොකක් නිසාද? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ඒවැ යථා ධර්මතාවය දැකලා. ඒ දැක්ක ධර්මය ගැන ඒක දේශනා කළ බුදු පියාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් නිසා මෙච්චර කල් අනාථ වෙලා අසන්නලා හිටපු අයට යථාර්ථය පෙන්නලා දුන්නා කියලා උන්වහන්සේ කෙරෙහි ඇති ප්‍රසාදයේ මිසක් ඒ කෙරෙහි අප්‍රසාදයකුත් නැහැ. අතල ප්‍රසාදයක් හට ගන්න. වෘතපරාමර්ශණය කළා මේක දැනගන්න බෑ. මේ ටික සිහිනුවණින් යුක්තව කිව්ව දහම තේරුම් ගත්තා නම් තමයි මේක වැටහෙන්නේ කියලාත් දන්නවා. සිහිනුවණින් හිතන්නේ බලන්නේ නැතුව විමර්ශනය කරන්නේ නැතුව මොන જાතිය උදහකරකා හිටියත් මේ ධර්මය නම් අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙන්න නම් ඒ යථාර්ථයේ යථා තත්ත්වයේ නුවණින් විමසලා අවබෝධය ඇති කරගන්න. ඒ අවබෝධ කර ගැනීම මේක දකින්න මිසක් වෙන විදිහේ වැඩ පිළිවෙල මොනවා කර කර හිටියත් දකින්නේ නැහැ කිය සැකහැරලා දැනගන්න. ඔය ටික දැනගත්තාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියපු මේ ලෝකෙට බැඳලා තිබිච්ච සංයෝජන තුනක් බිඳිලා යනවා. යථාර්ථයේ යථාබෝධයෙන් ලැබුණ නිසා නැවත කවදාවත් ඒව මතුවෙන්නේ නැහැ. මෙන්න මේ தත්ත්වයටපත් වීමර කියනවා සෝවාන් ඵලයටපත් වුණා කියලා.
ඉතින් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පටිච්චසමුපාද වශයෙන් මේ ආකාරයෙන් විවිධ ආකාරයෙන් මේ ලෝකේ පෙන්ලා තියෙනවා. ඒ පෙන්නපු හැම එකක්ම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න ක්‍රමයක් පෙන්ලා තියෙනවා. ඒක ඇත්ත සත්‍යය එච්චරයි. ලෝක සත්‍යය නිත්‍යයි සුඛයි ආත්මයි කියන දෘෂ්ටියෙන් ඉන්නේ. ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලාපුවාම යාර ඒක ඇත්ත පේනවා. ඇත්ත ඒක නේද කියලා. ඇත්ත බොරු වෙන්නේ නැහැ කවදාවත්. එයා වටහාගත්ත අවබෝධය බොරුවක් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ. මේ අවබෝධය දෙනවා නම් තීරණයක් වැඩ කරන්නේ නැති දේ අත්හරිනවා මිසක් අල්ලාගෙන වැඩක් තියනවා. අල්ලාගත්තොත් දුකත් එනවා. ඒක වැඩ කරද්දී හරියකුත් නැත්නම්. ඒ කියන්නේ මම ගන්න තීරණය මොකද්ද කියලා ප්‍රඥාවේ තීරණයට ආවට පස්සේ. එහි බැඳීමක්, හැදීමක්, පරිහරණයක් නැත්නම් ඒකෙන් වින්ගලා ඉවත් වෙනවා මිසක් වෙන මොකක් කරන්නේ. ඒහා සම්බන්ධව ඉන්න තාකල් ඒකේ දුකට ගොදුරු වෙනවා. ඒ තාකල් ඒකේ දැනෙන සත්‍යයක් උදා වෙනවා. ඒ තාකල් විඳින්නෙක් විද්‍යාමාන වෙනවා. විඳීමක් විද්‍යාමාන වෙනවා. සත්‍යයක් විද්‍යාමාන වෙනවා. අන්න ඒ தත්ත්වය තේරුම් ගත්තා පස්සේ සත් වෙන්නේ නැත්නම් සත්භාවයෙන් ගත්තේ නැත්නම් සත්වේ බිහි වෙන්න විදිහක් නැහැ. රූප සත්භාවයෙන් ගන්නවා. යහපතයි කියලා ගන්නවා. වේදනා සත්භාවයෙන් ගන්නවා, සංඥා සත්භාවයෙන් ගන්නවා, සංකාර සත්භාවයෙන් ගන්නවා, විඥාන සත්භාවයෙන් ගන්නවා. සත්භාවයෙන් වෙනකොට සත්ව හැදෙනවා. සත්ව වෙන්නේ කොහොමයි? ඒතර සත්වයක විද්‍යාවයි. සත් කියලා ගන්න දෙයක් නැහැ කියලා දැනගත්තට පස්සේ ඒකෙන් ඉවත් වෙලා යනවා. කාය හත් කියන දෘෂ්ටියෙන් හත් වෙනවා. පටන් ගන්න උතන. සක්කායයි, සක්කාය සමුදයයි, සක්කාය නිරෝධයයි, සක්කාය නිරෝධ මාර්ගයයි කියලා පෙන්නනවා ඒත් නිවන් මාර්ගය. විවිධාකාරයෙන් මේ හතර පෙන්නනවා. යම් කෙනෙක් සක්කාය දැක්කනම්, සක්කාය හේතුව දැක්කනම්, සක්කාය නිරෝධය දැක්කනම්, සක්කාය නිරෝධ මාර්ගය දැක්කනම් දැකීමෙන් සෝතාපන්න ඵලය. දැක අනුගමනය කරලා යථාබෝධය ලැබලා මිදුණා නම් හරියත්වය. අවිද්‍යාව දැක්කනම්, අවිද්‍යාවට හේතුව දැක්කනම්, අවිද්‍යා නිරෝධය දැක්කනම්, අවිද්‍යා නිරෝධ මාර්ගය දැක්කනම් සෝතාපන්න. දැක අනුගමනය කිරීමෙන් අවිද්‍යාව සහ වලින් නිරවශේෂයෙන් කෙලවර කළා නම් අරිහත්ත්වය. සංඛාර දැක්කනම්, සංඛාර වලට හේතුව දැක්කනම්, සංඛාර නිරෝධය දැක්කනම්, සංඛාර නිරෝධ මාර්ගය දැක්කනම් සෝවාන් ඵලය. දැක අනුගමනය කරමින් සංඛාර නිරෝධය කළා, සංඛාරයෙන් මිදී ගියා නම් පූර්ණ කළා නම් අරිහත් ඵලය. ඔය අතර තමයි අනිත් සකෘදාගාමී අනාගාමී ඵල තියෙන්නේ ඔය අතර. විඥානීය දැක්කනා විඥාන හේතුව දැක්කනා විඥාන නිරෝධය දැක්කනා විඥාන නිරෝධ මාර්ගය දැක්කනා දැකීමෙන් සෝවාන් ඵලය. දැක අනුගමනය කළා විඥාන නිරෝධ කළා නම් පූර්ණ වශයෙන් විහත් ඵලය. ඔය විදිහට එකින් එකට තියෙන විවිධාකාර ක්‍රමවලින් සෝවාන් ඵලය හඳුනාගත්තා ඇති. දහසක් නයින් ප්‍රතිවන්දිත සෝවාන් ඵලය කිව්වේ දහසක් ආකාරයෙන් ලෝකේ දැකලා යථාර්ථය දකින්න ක්‍රම තියෙනවා. ඒ කොයි ක්‍රමයකින් හරි දැකලා එන ලෝකේ යථාර්ථය දැනගත්තා නම් අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හැර දුකෙන් නිදහස් වීම තව කිසි දෙයක් නැහැ. ওই තීරණෙත් ඇදිලා ඉවරයි කාටද? අන්තිම තීරණය ඕකයි. අන්නේ කියන තීරණේ දෙනවා මිසක් තොටු පොළවල් 84000කින් බහැලා එකම ගඟට බහිනවා වගේ. 84000ක් ධර්මස්කන්ධ වලින් ඇවිදිලා එකම ආර්ය මාර්ගයට බහින්න පුළුවන් කියලා පෙන්නනවා. ඔය ආකාරයෙන් ක්‍රමයක් තමයි පෙන්නලා තියෙන්නේ. මේ සෝවාන් වෙන්න කරන්න ඕනේ මොකද්ද කියනකොට සෝවාන් වීමට අවශ්‍ය කරන්නා වූ ධර්මයේ ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. ලෝකේ තෝරා ගන්න ඕනේ කොයි ක්‍රමයකින් හරි. ඒ ලෝකේ ස්වභාවය යථාර්ථයෙන් දකින්න ඕනේ. අපි හිතා ඉන්නේ ඒක අනිත් පිළ කන පිළ හිතා ඉන්නේ. හොඳයි කියලා හිතා ඉන්නේ හොඳ වැත නෙවෙයි. යථාර්ථය දැක්කම තමයි දකින්නේ. අපි හොඳයි කියලා හිතලා තියෙන නරකක් දෙන්නේ ඒවා. ඒක හොඳයි කියලා පේනවා. දෙන්නේ නරකක් නෑ. එතකන් ඒක නරකයි කියලා පේන්නේ නෑ. හොඳ හැටියටම පේනවා. අන්න ඇති වෙන වෙනස ඒකයි. ආස්වාද ගෙන දෙන දෙයක් තියෙනවා. ආස්වාදයේ හොඳයි කියන නිගමනයක් කරනවා. යමකින් ආස්වාදයේ ගෙන දෙන දේ තුලින් උඩ විශාල විනාශයක් වෙනවා කියලා දැක්කොත් එහෙම. ඒ විනාශයට ඇදලා ගන්න මල කුඩුව නේද මේ ආස්වාදයේ කියන එක දකින්න.
ඒ දැකලා පස්සේ ආස්වාදයේ හැටියට පේනවා. හැබැයි ඒක මල පුඩුවක් වගේ මල උගුලක් වගේ දකින්න. ඊට පස්සේ මොකද කරන්නේ? අන්නේ එතන පටන් ගෙන ඔහු එකකින් මිදෙන්න අදහස් කරනවා. අර දෘෂ්ටිය ඉර්ජු වුණා. සම්මා වුණා. සම්මා පැත්තට නැමුණා. මෙන්න මෙතෙන්ට ඉස්සෙල්ලාපත් වෙන්න ඕනේ. අතහැරීම හැර නොයල්ම හැර මිදීම හැර තව සංසුමක් ලෝකේ නැහැ. ඔය තීරණයට එන්න ඕනේ කවදා හරි ධර්මයේ දැකලා. ඒ ධර්මයට ආවට පස්සේ ඒ වටේම ආවට පස්සේ ඕකේ විශාල බලාපොරොත්තුවක් ලෝක ගැන තිබිච්ච අතීමිත බලාපොරොත්තු බිඳලා ගිහින් ඉවරයි. ඕක ඉතුරුලා තියෙන බොහොම ටිකයි. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. මේ මහා පොළොවේ පස් ටිකක් නිය පිටට අරගෙන. මහණනි මේ නිය පිටේ තියෙන පස්ද වැඩි. මහා පොළොවේ තියෙන පස්. සාවිනි මහා පොළොවේ තියෙන පස් කොහොමද උපමා කරන්නේ කොච්චර වැඩිද? නිය පිටේ තියෙන කොච්චර පොළොද? මහණනි සෝවාන් පුද්ගලයා අතහැරපු යම් ක්ලේශයක් ඇද්ද? මේ මහ පොළොවට අරන් ඇද්ද? ඕගොල්ලන් ඉතුරු වෙලා තියෙන ක්ලේශයක් ඇද්ද? මේ නිය පිටට ගත්ත පස් ටික විතරයි. මේ පෙන්නපු ක්‍රම. මොහොතට ඇඟිලි දෙකක් දාලා කුසල ගත්තා. ඇඟිලි දෙකේ මුහුදු වතුර ටිකක් තියෙනවා බිඳුවක් දෙකක්. ඔක පෙන්නලා අහනවා. මහන්නේ මේ මහ මුහුදේ තියෙන වතුරද වැඩි? මේ ඇඟිලි දෙකේ තියෙච්ච වතුර ටිකද? අයින් මහ මුහුදේ වතුර කොච්චර වැඩිද? මහණේ සෝවාන් පුද්ගලයා අතහැරපු ක්ලේශයේ මේ මහ පොළොව තරම් මේ මහ මුහුදු ජලයේ තරම් නේ. අත්හරින්න ඉතුරුලා තියෙන ටික මෙන්න මේ ඇඟිල්ලට හුවෙච්ච වතුර ටික තරම් නේ. වගේ විවිධාකාර උපමා පෙන්නලා තියෙනවා. බොහෝ ගණනක් උපමා වලින් සෝවාන් පුද්ගලයාට මෙච්චර කෙලෙස් ප්‍රමාණයක් අත්හැරලා කියලා. හැබැයි ඒක දකින්නේ සෝවාන් වෙච්ච පුද්ගලයාට පේන්නේ නැහැ මං කොච්චර කෙලෙස් අත්හැරලාද කියලා. ඒක ලෞතර බුදු ඇසරයි දැකලා තියෙන්නේ. අනික් කෙනෙකුට ඉතුරු වෙච්ච කෙලෙස් ටික බලපුවාම මෙච්චර කෙලෙස් අත්හැරලා තියෙනවා මට මෙච්චරයි තව තියෙන්නේ කියලා ওই ටික පේන්නේ නැහැ. මොකද හේතුව සත්‍යයා කෙලසන දහම් ප්‍රමාණය දකින්නේ ලෞතර බුදුරයන් වහන්සේ. යම් පමණක් ගෙවුණා නම් ගෙවිච්ච ප්‍රමාණය දකින්නේ බුදු ඇසට. ඒක සීමා කරලා සියල්ල දත් ඥානයකින් දකිනවා මිසක් අනිත් ඥානයකින් දකින්න බැරි නිසායි බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රමයට වෙන්නලා තියෙන්නේ. මොකද හේතුව අපිට විද්‍යාමාන ඉරා තියෙන කෙලෙස් තියෙන්නේ අපිට ගොඩනැගෙන හේතු තියෙන්නේ බොහොම අංශු මාත්‍රය. අරමුණක් ආපු වෙලාවේදී කෙලෙස් මතුවෙන්නේ. අරමුණක් ආවේ නැත්නම් කෙලෙස් මතුවෙන්නේ නැහැ. ඉතින් එනේන අරමුණ වලට මතුවෙච්ච කෙලෙස් පොඩ්ඩක් විතර අපිට පේන්නේ මං කෙලෙස් වලින් මට මෙච්චර තියෙනවා කියලා. Tamanta මේ කෙලෙස් අත්හැරනවා කියලා පේනෙත් මතුවෙච්ච ටිකෙන් අත්හැරිච්ච හරිය විතරයි. මට කෙලෙස් කොච්චර හට ගැනීමට හේතු බලන්නක තියනවාද කියලා බැලුවොත් ඒක ආශ්‍රයන්සය ඥානයත් එක්කයි සම්බන්ධ. දකින්න. ආශ්‍රයන්සය ඥානය කියන්නේ හැඟවිලා තියෙන කෙලෙස් ප්‍රමාණය කොච්චරද කියලා දකින්න ලෝතුරා බුදුරයන් වහන්සේ. අරමුණ ආපුවාම මතුවලා එන ඒවා කොච්චර තියෙනවද කියලා දකින්න. ඒක අනික් කෙනෙකුට දකින්න බෑ. එහෙනම් ගැලවිලා ගියාට පස්සේ අරමුණ ආවට පස්සේ ඒකට බැඳෙන්නේ තත්ත්වෙටපත් වෙලා වෙනස් වුණා නම් දකින්නේ බුදුරජාණන් වහන්සේ. අන්න ඒ හේතුවෙන් දැනගත්තා සාමාන්‍ය පුත්‍ජජනයෙකුට ඇතිවෙනා වූ කෙලෙස් මට්ටම. අරමුණු වෙනකොට ඒකට නැගී එන මට්ටම. සෝවාන් වුණාට පස්සේ කොච්චර අඩු වෙලාද කියලා. දකින්නේ බුදුරජාණන් වහන්සේ. අන්නේ සීමාවෙන් තමයි උන්වහන්සේ පෙන්නන්නේ මහා පොළොවේ පස්තරම් ප්‍රමාණයක් ගෙවිලා ගියා නියමිතයෙන් තරම් ඉතුරුලා තියෙන්නේ කියලා. දැන් අපි දකින්නදී වැඩි කොච්චර තියෙනවද? මහා මන්දාතු කියන රජුරවන්ට සාක්විති රජකම හම්බෙලා තියෙද්දි. ඒකේ තවත් ඉන් එහා රජකමක් නැහැ. ඉන් එහා සම්පත්තියකුත් නැහැ. මනුස්සලෝ. අන්තිමට සක්‍ර දේවේන්ද්‍ර මේ ප්‍රසිද්ධිය දැකලා ගුණයක් ඇති බව දැකලා සක්විති රජුරෝ එක ගියා. කවුරුහත් දවසින්ස දෙව්ලොවට. ගෙනිලා රජක මෙහෙ ඉන්නවා නම් රජකමෙන් භාගයක් දෙන කියලා රජකමෙන් භාගයක් දුන්නා. මනුස්ස ලෝකේ සක්විති රජකමට වඩා 10000 ගුණයක් බලවත් ඒක. ටික දවසක් යනකොට සක්විති රජුරන් හිතුණා සක්‍රියදී පැත්තක දාලා මම ඔක්කොම අල්ලගත්තා නම් මොකද කියලා. දැන් කොච්චර කෙලෙස් තියෙනවද? සීමාවක් තියනද මේ? කොච්චර සම්පත් ලැබුණත් ඊට වඩා සම්පත්තිය බලාපොරොත්තු වෙන මානසිකත්වයක් ලෝක සත්‍යයක් තියෙනවා.
යම් කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ ඔහුට ඒ සම්පත්තිය ප්‍රිය නැහැ. ඒක මහ වදයක්. ඒක මහ දුකක් බව දකිනවා. කායික වශයෙන් ඔහුට යම්කිසි ආකාරයක අසහනකාරීත්වයක් ඇතිකරනද කර්ම විපාක හේතුවෙන් ඉතුරු වෙලා තිබුණ හටගෙන තිබුණ කයක් තිබුණා. ඒ කායික අසහනිය තැන්පත් කරගන්න. මට තමයි ඔහුට ඕන කරන්නේ. ඒකත් හොඳ හින්දා නෙමෙයි. කහන හින්දා කහන්න නැතුව ඉන්න බැරි හින්දා. මෙන්න මෙහෙම දෙයක් ඉතුරු වෙනවා. ඒක සනීප වෙනකන් දදේ කහනකොට දදේ වැඩි වෙලා තියෙනකොට කහන්නකොට සනීපයි. ඒ නිසා කහනවා. කහන්න නැතුව ඉන්න බෑ කොපියේ නෙහින්. අනික කවද්ද මේක හොද කරගන්න කියලා එතන පටන් දදේ ගන්න තියෙන කියලා හිතනවා. හිතර ගවනු කහන. මෙන්න මේ වගේ හරියක් තමයි සෝවාන් පුද්ගලයාට කාමයන්ගෙන් ඉතුරු වෙන්නේ. ප්‍රියභාවයක් හිතින්නේ නැහැ කාමී පිළිවෙල. අනිත්‍ය දෙයක් නිත්‍යයි කියලා නිගමනය කරනවා කියන එක. දුක් දෙයක් සැපයි කියලා නිගමනය කරනවා කියන එක. අනාත්ම දෙයක් අත්තයි කියලා නිගමනය කරනවා කියන එක සෝවාන් පුද්ගලයාගෙන් වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. එන සෝවාන් පුද්ගලයා දරුවා භාර්යාව කසාද වෙන දරුවා හදාගන්නේ කොහොමද? ඒ මොන ටිකේ? දදේ කහනවා වගේ ඉතුරු වෙච්ච හැටි. දදේට කැමති නැහැ. කහනවට කැමතිත් නැහැ. හැබැයි දදේ තියෙන නිසා කහනවා. මෙන්න මේ වගේ ඉතුරු වෙන කොටසක් තියෙනවා කෙලෙස්. මේ කය අසහනකාරීත්වයටපත් කරනවා මනස අසහනකාරීත්වයටපත් කරන විදිහේ විපාක කයක් ලැබිලා තියෙන නිසා. කාමයන් බලාපොරොත්තුෙන් හබාගෙන ආපු ගමනක ඒ සංඛාරයෙන් හටගත්ත කයක් නිසා මේ කයට ඒක නොදුන්නොත් අසහනකාරී වෙන නිසා. අන්න ඒක වදයක් නිසා. සැපයි කියලා ගන්න බලාපොරොත්තුවක් නැති වුණා ඒකට පෙළඹෙනවා ඒ නිසා. හැබැයි දකින්න මොහොතක් ගානේ සැපයි කියලා විඳින්න හරියක් නෑ ලෝකේ නෑ. අනේ මේකේ නිදහස් වුණා නම් තමයි සාන්තිය. මේ පස්සේ යන මොහොතක් ගානේ විශාල දුක් වලකට කොටු වෙනවා. ඇති හරියකුත් නෑ. අපි ඇහුවොත් හරියක් නෑ කියන්නේ කාමයේ හරියක් නෑ කියන්නේ කොහොමද වැටෙන්නේ කියලා. උදාහරණයක් කියනවා. තදේ කහන එක හරියක් තියෙන වැරද්ද කියලා ඇහුවොත් ඕක කියයි. දදේ කහන කියන කිසිම හරියක් නෑ. තියාගන්න ඕනේ. කොහොමවත් ඕනේ. තිබුණොත් හොඳ නැත්නම් උත්තරේ ඔක්කොම තියෙනවා. එහෙම කියද්දි සතිය කහන. ඇයි කහන්නේ? සනීපයි. උත්තරේ දෙනවා. මෙන්න මෙහෙම සිද්ධියක් තමයි පංච කාමයන් පිළිබඳව සෝවාන් පුද්ගලයාගේ මානසිකත්වය. ඒක කොච්චර අත්හැරලාද කියලා ওই ක්‍රමයට දකින්න ඕනේ. මේ සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. එක්තරා අවස්ථාවක විසුණු වහන්සේලා අහනවා. විසුණු වහන්සේලා කෙනෙක්ගේ නම් වශයෙන් මතක නැහැ දැන්. එවත්නි සෝවාන් වෙන්න මොකද කරන්න ඕනේ? මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕන කියලා කිව්වා. සෝවාන් වෙච්ච කෙනා සකු르දාගාමී වෙන්න මොකද කරන්න ඕනේ? මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්නේ උත්තරේ උදේ. සකු르දාගාමී වෙච්ච කෙනා අනාගාමී වෙන්න මොකද කරන්න ඕනේ? මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. අනාගාමී වෙච්ච කෙනා අරිහත්ත්වයටපත් වෙන්න මොකද කරන්න ඕනේ? මේ පංචස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. අරිහත්ත්වයටපත් වෙච්ච කෙනා මොකද කරන්නේ? මේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. ඉතින් එවත්නි අරිහත්ත්වයටපත් වීමෙන් කටයුතු සියල්ල කරලා ඉවරනවා. කුමක් නිසාද? එයාත් අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනිත්‍ය වශයෙන් බලයි. ඔහු කරපු කලෙදි ඉවරයි. ධර්මයේ සිහි කිරීම ඉහාත්ම සුඛ විහරණයට හේතු වෙනවා. එඳා ජීවත් වෙන්න තාකල් උන්වහන්සේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් පංචස්කන්ධය පිළිබඳව දකින්න. බලන්න සී කරනවා. මොකද ඉහාත්ම සුඛ විහරණය ඇති කරනවා මේ ධර්මවම දැක්කා කියලා. ලෝකේ අල්ලා ගැනීම බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි. එහෙනම් අපිට දැන් මේකේ තහවුරු වෙන ප්‍රශ්නයක් ඉදිරියට භාවනා කරන්න ඕනේ මොකද කියලා අහලා තියෙනවා. විදර්ශනා සමාධිය ලබාගත් කෙනෙකු එතෙන් සිට ඉදිරියට භාවනා කළ යුත්තේ කෙසේද? ඒක තමයි දැන් කිව්වේ. එදා බුදුරණන් වහන්සේ දේශනාවම ත්‍රිපිටකයේ තියෙනවා. කරපු එක තමයි කරන්න තියෙන්නේ. ලෝකේ යථාර්ථය දකීමයි කරන්න ඕනේ. මොකද ලෝකේ යථාර්ථය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. ඉතින් ඒතර
විදර්ශනා සමාධිය ලැබුණා කියනකොට ලැබිලා තියෙන්නේ බොහොම පොඩ්ඩයි. සම්පූර්ණ නම් අරිහත්ත්වේ. ඒක විදර්ශනා සමාධිය ලැබෙන පටන් ගත්තා විතරයි අපි ලැබුණා කියලා හිතා උඩ බැලඳට හරියන්නේ නැහැ. තව ලැබලා තියෙන්නේ බොහොම ටිකයි. ඒ වැටෙච්ච මට වැටහුල එකත් අප්‍රමාණ යහවත. සුළු දෙයක් එහෙම නෙමෙයි. හැබැයි සියල්ල සම්පූර්ණයෙන් වැටුණා කියලා එක වෙනේ කරන්න බෑ. මේ මාර්ගයේ අනුගමනය කරගෙන යලි යලි ආවර්ජන කරනකොට වැටහීම පූර්ණ වෙනවා. පූර්ණ වුණාට පස්සේ කිසිම තැනක ඇලීමක් බැඳීමක් හැඳීමක් නෑ මනසේ. තමාගේ ජීවිතය ගැනවත් ඇලීමක් බැඳීමක් හැඳීමක් මනසේ නැති තත්ත්වයටපත් වෙලාම අරිහත් වෙන්නේ. ඉතින් දකින්න ඕනේ එතෙන්ටපත් වෙලා නෑ. ඔතන ඉන්න එපා. දැන් 4 දිනක් ඔතන හිටියා. ණයෙක් හැදින් කාලා ගියා 4 දිනා අම්මලා. උඹත් ඔතන ඉන්න එපා. කිව්වොත් එහෙම මොකද කියලා අනික අය. මම විදර්ශනා ප්‍රඥාවලත් ඉන්නේ. කාලා ගියා. ඉන්නවා. ඉන්නකොට කිව්වා වගේ ණය එනවා හැම දෙයක්ම මම කියයි. ඔය කාලා ගියා. මම මොකේ කරන්නේ? කියයි. වෙනස බලන්න. ඉතින් යම් කිසි කෙනෙකුට කියනවා. පිහියක් අරන් ඇවි. මරලට බයද නැද්ද? බය නැහැ කියනවා. බය නැහැ බලන්න. දැන් හදේ දුන්නට කර කියා ගන්න දෙයක්වත් නැත්නම්. සද්ද නැතු විදිහේ මලපන් කියනගේ මම නම් බය නැහැ කිය. ඒතල අපිට කොහේ කොච්චර හැටි යන්න බෑ. හැබැයි අරිහතුන් වහන්සේ නම් ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න වශයෙන් පය කියන උත්තරයක් උන්වහන්සේගේ නැහැ. එහෙනම් කොයිතරම් එහාට තව සුද්ධ වෙන්න ඕනේ. අන්න ඒක දකින්න ඕනේ. අනිත්‍ය සංඥා වර්ණ ආකාරය. ඒ තියෙන හෝ පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් රූපං අනිච්චං වේදනා අනිච්චා සංඥා අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං. මේ පංචස්කන්ධය අරගෙන පංචස්කන්ධය අනිච්ච වශයෙන් බලන්න ඕන. ඒක අනිත්‍ය ස්වභාවය සිහි කරලා අරගෙන ওই විදිහට වාක්‍යයට ගොතා ගත්තාම ඉතල අර්ථය තෝරා ගන්නවා. තෝරාගෙන අර වාක්‍ය මාලාව කියනකොට ඒකෙන් කියපු අර්ථය ටිකෙන් ටික මනසේ කාවැදීදී වැටෙන්න පටන් ගන්නවා. ඒතර අනිත්‍ය සංඥාව වැඩෙනවා. ස්කන්ධ වශයෙන් බලනකොට. ඒතර ආයතන වශයෙන් බලන්න ඕන. චක්කුං අනිච්චං රූපං අනිච්චා සෝතං අනිච්චං සද්දෝ අනිච්චා ගානං අනිච්චං ගන්ධෝ අනිච්චා ජීවා අනිච්චා රස අනිච්චා කායෝ අනිච්චා පොට්ටබ්බා අනිච්චා මනෝ අනිච්චා ධම්මා අනිච්චාති. දැන් ආයතන 12ම අනිච්ච වශයෙන් බලන්න. අනිත්‍ය සංඥා පුරුදු කරගන්න. ඒ වල්න ක්‍රම. මේ පටේ ධාතු අර සිංහලෙන් තෝ ගන්න පුළුවන්. අර පාලියෙන් ගත්තා වගේම සිංහල වචනෙන් තෝ ගත්තා. ළමඟ අර්ථය වැටහෙන්නයි ඕනේ. පටේ ධාතු අනිච්චයි. දුක්ඛය අනාත්තයි. ඔය ටිකත් එකලා ගන්න. මොකද? අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා මේක වැඩෙන්න ඕනේ. ඒක තමයි ධර්ම අවබෝධය ලැබෙන්නේ. ආපෝ ධාතු අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා ඉදිරිය සිහි කරනවා. මේ අනිත්‍ය වෙන හැටි, දුක්ඛ වෙන හැටි, අනාත්ම වෙන හැටි කවදියා ධර්මය අහලා සාකච්ඡා කරලා තේරුම් අරගන්න. අර්ථය තෝරාගත්තට පස්සේ අර වාක්‍ය මාලාවෙන් වලනකොට වාක්‍ය කියනකොට අර්ථය වැටෙන්න පටන් ගන්නවා ටිකෙන් ටික. එන්න අර්ථය බලවත් වැටෙන්න පටන් ගන්නවා කියනවා. චක්කුං අනිච්චං රූපං අනිච්චා කියනවා. එතෙන්දීම දකින්න පටන් ගන්නවා ඇහත් කැමැතිෙත් නැහැ ස්ථිරත් නැහැ. ඒ රූපය කිසිම කැමැතිසිය පවතුණු රූපයක් ඇත්තෙත් නැහැ ස්ථිරේකුත් ඇත්තෙත්. ওই දෙකම දකින්න. ඒතර ඇහැ පිළිබඳව බලාපොරොත්තුවක් රූපයන් බැලීම පිළිබඳව බලාපොරොත්තුවක් තිබුණා නම් හරයක් නැති ඇහැකින් හරයක් නැති රූපයක් බලලා ලැබෙන්නා වූ විඥානේ නැන දැරීම කොහොමද හරයක් ඇති එකක් වෙන්නේ? ඒකත් ඒකෙම කොටසක්. ඒකත් දකින්න. අසාරත්වයේ දකින්නකොට ඇහැ පරිහරණය කිරීමෙන් ලෝකේ බලාපොරොත්තු ඇති කරගන්න පසුපස රූප පසුපස හඹා යන බලාපොරොත්තුවත් එවනා ක්‍රමක්‍රමයෙන් සංසිඳිලා යනවා. බිඳුවටම සංසිඳිලා ගියා නම් සසර ගමන්ට හේතු වෙන ඇහැ හට ගැනීමට හේතු වෙන රූප උපාදානයක් තිබුණා උපාදාන නිරෝධය. එහෙනම් නැවතත් ඇහැක් හට ගන්නන බවක් හටගන්නේ නැහැ. භව නිරෝධයි එහෙනම් ජාතියක් හටගන්න හේතු නැහැ. එහෙනම් චක්කු නිරෝධය එතන පටන් මතු හටගන්නේ නැහැ ජාතිය. කලින් හැටි දැනගත්තා නම් එකක් දැක්කහම අනිකවත් දකින්න.
ඇහැ හැටි දැනගත්තා නම් කනත් එහෙමයි, නාසයත් එහෙමයි, දිවත් එහෙමයි, කයත් එහෙමයි, මනත් එහෙමයි කියලා ඔක්කොම දකින්න. ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැක්කනම් හරියට. රූප ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ගෝචරෙන් දහම් අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා දැක්කන. මට රූප බලලා වැඩකුත් නැහැ, ශබ්ද අහලා වැඩකුත් නැහැ, ගන්ධය ආග්‍රහණය කළ වැඩකුත් නැහැ, රස ආග්‍රහණය ඇසුරු කළ වැඩකුත් නැහැ. පහස ඇසුරු කළ වැඩකුත් නැහැ, වගේ හිතලා වැඩකුත්. ඔක්කොම වැඩක් තියෙනවා. ඔය අදහස ලාවල පස්සේ ඇහැට ගන්න තිබුණ හේතුව රූප බලලා වැඩක් තියෙනවා ආස්වාද ජනකයි මම ඊ පස්සේ ඉන්න ඕනේ ඊ පස්සේ හඹා යන්න ඕනේ කියලා අදහස තියෙනකන් ඇහැ හදන උපාදානිය දුර වෙලා නැහැ රූප උපාදානිය තිබුණා. සද්දේ ඇත්ත උපාදානිය තියෙනකන් කන හැදීමට අවශ්‍ය වෙන උපාදානිය නැති වුණේ නැහැ. නාසයේ දිවකය ඇසුරු කරන ඒ ටික තියෙනකන් ඒ ඇසුරු කරන පංචේන්ද්‍රියන්ට අවශ්‍ය කරනා රූපයන් සම්බන්ධව උපාදානිය කියලා උපාදානිය නතර වුණේ නැහැ රූප උපාදානිය නතර වුණේ නැහැ. උපාදාන නතර වෙච්ච නැත්නම් භවයේ නතර වෙන්නේ නැහැ. නිර්මාණාත්මක ශක්තිය ගොල්ලා වෙනවා. භවයේ හදන තාකල් ಜಾති වශයෙන් යලි යලි ඇතකන දිවනාසයේ ශරීරයේ මල කියන මේ හය ඇතුළත් කරමු. ඉන්ද්‍රිය හයක සම්පීඩනේ යලි යලි ගොඩ නැගීමට හේතුකාරක හදන. ಜಾති හදන. ඒ තාකල් සත්‍ය විද්‍යාමාන. විද්‍යාවන් සත්‍යයන් දුක විඳ සිද්ධ වේ. ඒ නිසා දුකේ නිදහසක් නැහැ. ඒ වගේ සියලු දුක් විද්‍යාමාන වල පස්සේ ලැබෙනවා. නෑ වැඩක් නෑ කියලා අතැල්ලා ගියාට පස්සේ වැඩක් නැද්දී හදන්නේ. හදන බලාපොරොත්තුවක් නිපදවන්නේ. නෑ භව නිරෝධය. භව නිරෝධන නැවත හදන જાතියක් වෙනවා જાති නිරෝධය. අන්න එතෙන්ටපත් වෙනකොට සුඛ නිරෝධය නිසා දුක මතු හට ගැනීමට තිබිච්ච විපාකස්කන්ධේ ගෙවිලා ගිය අවසානයි යලි සංඛාර ගොල්ලා ගන්න නැති නිසා මතුවට විපාකස්කන්ධයක් ගොල්ලා ගන්න නැතුව යනවා. ඒකෙන් දුකෙන් නිදහස් වෙනවා. ඉතින් මේක එකින් එක දකින්න ඕනේ. අනිත්‍ය සංඥාව වඩනකොට ওই විවිධාකාරයෙන් බැලියේ. ඇස කන දිව නාසය ශරීරයේ මන කියලා ඒකෙන් බලන්න පුළුවන්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ආදී වශයෙන් දකින්න පුළුවන්. මේ විවිධාකාරයෙන් ඔය ටික දැක්ක හැකියි. රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් කොහොම දකින්න පුළුවන්. ඒ වගේම 18 ධාතු වශයෙන් දකින්නත් පුළුවන්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. චක්කුන් එතකොට අර විදිහටම දකින්න. චක්කුන් අනිච්චං දුක්ඛං අනාත්තා, රූපං අනිච්චං දුක්ඛං අනාත්තා. චක්කු විඥානං අනිච්චං දුක්ඛං අනාත්තා. චක්කු සම්පස්සෝ අනිච්ච දුක්ඛ අනාත්තා. චක්කු සම්පස්සජා වේදනා අනිච්ච දුක්ඛ අනාත්තා. ඔතෙන් නිකන් තමයි චක්‍රය යන්නේ. වේදනා භුක්තිය වෙනකන් හටගත්ත විපාකස්කන්ධයට අයිති වෙනවා. සංකාර වලින් ගොඩ නැගුවත් හටගත්තා නම් භුක්තියට යන්නේ ඔතෙන්ට එනවා. වේදනා භුක්තිය තමයි යන්නේ. සැප වේදනාව සැප වශයෙන් දැනෙනවා, දුක් වේදනාව දුක් වශයෙන් දැනෙනවා, උපේක්ෂා වේදනාව උපේක්ෂා වශයෙන් දැනෙනවා. හැබැයි හැදිච්ච ඔක්කොටම අයිතිහරියක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වලම හැදිලා තියෙන ඔය ටික ලබා දෙන්නේ. ඕකේ යම් කිසි ප්‍රියමනා ප්‍රිය කරන මధుර කරන මනවලන රූපයක් කෙරෙහි යම් හිතක් තිබුණා. ඒ තාක්කල් ලහුද. ඒ ආස්වාදයේ ලබන්න ඕනේ යලි යලි ලබන්න ඕනේ කියන මානසිකත්වයේ ගොඩ නැගි. ගොඩ නැගින තාක්කල් ඒකට අවශ්‍ය කරන සියලු වැඩ පිළිවෙලක හො නිදහස් නැහැ. දුකට හේතු වෙන වැඩ පිළිවෙලක නිපදව. යම් දායක වේදනා භුක්තියේ අසාරත්වය දැකලා වේදනාව පිළිබඳ බලාපොරොත්තු අත්හැරලා ගියා. වේදනා නිරෝධ වෙනවා. වේදනා නිරෝධන තණ්හා නිරෝධය එන උපාදාන භව ජාති ජරා වල ඔක්කොම නිරෝධයි. සතර දුකෙන් නිදහස්. ඒක වේදනානුපස්සනාව තුළින් දකින්න ඕනේ. මේ මුලින් පටන් ගන්නකොට ඔය ක්‍රමයට අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ මුලට. ඔය ටිකෙන් තමයි පටන් ගන්න මුල. ඊට පස්සේ ඕන වෙන්නේ තේරුම් ගත්තට පස්සේ හැකිතරම් ඉක්මන් කරලා ඇස කන දිවනාසයේ ශාරීරියේ වන සංවර භාවයට වත් කරලා ඒවැ හටගන්නා ප්‍රිය ස්වභාවයට මధుර ස්වභාවයට යම් වේදනාවක් ඇද්දේ. අන්නේ වේදනාව හටගන්න තැන අතර කරලා දාන්න ඕනේ. ඒතර ගමන ඉවරයි කියලා දකින්න. එහෙනම් ඇයි මේ වේදනාව හටගන්නේ? ආත්ම ගොඩනගාගත්ත මානසිකත්වයේ කොටසක් තමයි මේ වේදනාවට ඇලුම් කිරීම. වින්දනේ ආපුවාම ඒකට ඇලුම් කරන්නේ ඒ හේතුව. අරමුණ ස්පර්ශ වෙනවා. ඇල්ම ඇති වෙන්නේ අපි ගොඩනගාගත්ත හේතුවයි. අපි ළඟ වුණතාවයක් ඇති කරගත්ත අපිම. ඒ අනුපාඩුව සම්පූර්ණ වෙනකන් ඒක ආස්වාද දෙනවා.
එන ද්‍රව්‍ය වස්තු වල ආස්වාදින්න හැකියාවක් තිබුණේ නැහැ. ආස්වාදින හැකියාව ආවේ අපි ගොඩනගාගත්ත දේ තුලින්. ඇති වෙන වෙනස ඔකෙන් දකින්න ඕන. පියා හෝ මව දරුවෙක් වලා ගන්න. දරුවාගේ ස්පර්ශය නිසා වේදනාවක් හටගන්නවා. හැබැයි ඒක ධාරක ස්පර්ශයෙන් හටගන්න ධාරක වේදනාවක් නිසා. දරුවෙක්ගේ ස්පර්ශයෙන් ලබන දරු වින්දනයක් නිසා ඒකෙන් එහා යන්නේ නැහැ. තරුණ කාන්තාවක්, තරුණ පුරුෂයෙක් ඔය ආදි වශයෙන් ස්පර්ශය ලැබෙනවා. අර දරුවා වලා ගත්තාම තියෙන තත්ත්වයේ ස්පර්ශයෙන් ලැබෙන්නේ වෙන එකක්. අන්න ස්පර්ශ නානත්වයක් ආවා. ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසා නෙමෙයි වේදනාවක් කියන එක ඇත්ත. ඒ වේදනාව විවිධාකාරයෙන් ගත්තේ මොකක් නිසාද? අපි විසින් ගොඩනගාගෙන තිබිච්ච මානසිකත්වයක්. දරු හැඟීමෙන් නම් ඇසුරු කළේ ඒ හැඟීම ඉක්මවපියක් එන්නේ. අසාවත්වයේ යුක්තයි මේක ඉන්නකන් ජීවත් වෙලා ඉන්නකන් යම් කිසි දෙයකට අවශ්‍ය දෙයක් කරගන්නවා මිසක් එයින් එහාට පැවැත්මට ගල්ලන්න වටිනා දෙයක් කාම හැඟීමෙන් ගන්න දෙයක් නෑ කියලා එහෙම ගත්තා නම්. අන්න ඒ තත්ත්වයේ වෙන්නොත් එහෙම. ඒ පුදුයාට කාමයක් නැතුව යනවා. කාමෙන් නිදහස් වෙන්නෙත් එහෙමයි. එතෙන්පත් වෙන මානසිකත්වය ඇති කරගෙන ඒක ගැන බලනවා මිසක්. ඒ ඇති කරගන්න නැති පල්ලෙහා මානසිකත්වයක් පල්ලෙහා විඥාන මට්ටමක ඉඳගෙන. ඉතින් කොහොමද මම එහෙම අදහසක් අත්දැකන්නේ ඒ ස්පර්ශය ආස්වාද නැහැ කියලා හිතන්නේ කොහොමද කියවට හරියන්නේ නැහැ. ඒ ස්පර්ශය ආස්වාද දෙන්නේ අපි විසින් ඇති කරගත්ත දෘෂ්ටියට අනුව කොණ්ඩගිච්ච ගත හිත දෙකේ ස්වභාවයට අනුවයි. ඉතින් ඒ නිසා තමයි කිව්වේ ඊට පස්සේ සංවර වෙන්න කියලා. ඉන්ද්‍රිය සංවර කරන්න. ඉන්ද්‍රිය භාවනාව වඩන්න. වඩනකොට මොකද වෙන්නේ? අර අපිට මුලාවෙන් පෝෂණයලා තිබිච්ච මානසිකත්වයට ඒ මුලා ආහාරය නැති වෙලා යනවා. ඒතර මුලාවේ ආහාරයේ හටගත්ත විඥානිත දැන් ජීවත් වෙන්න බෑ. පබාසර මෙදා බිකවේ චිත්තා කියන එක ඉතුරු වෙනවා. විඥාන මට්ටමට කහට ගැනිච්ච හැටි ගෙවිලා යනවා. ආගන්තුක උපක්ලේශ ඉවර වෙනවා. එහෙනම් පබාසර මෙදා බිකවේ චිත්තා කියන චිත්ත මට්ටමට පංචකාම ස්පර්ශයක කාමාස්වාදයක් හේ සම්බන්ධයක් නැහැ. ඒක ප්‍රබාසරයි. අනේ ඒ තත්ත්වෙ හිත මතු කර ගන්න ඕනේ ඇත්ත දැකලා. ඊට පස්සේ ප්‍රබාසර හිත කොහොමද උප්පත්ති කරවන්නේ නැහැ. උපාදාන කරන්න අවශ්‍ය කරන කාට ඒකේ නැති නිසා. එහෙනම් ඒක අනුපදිසේ නිර්වාණ ධාතුවෙන් එතනින් කෙලවර වෙනවා විපාක ස්කන්ධයක් වශයෙන් තිබිලා. අන්න ඒකයි දකින්න ඕනේ. ඉතින් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. ඇයි අනිත්‍යයි කියන්නේ, ඇයි දුක්ඛයි කියන්නේ, ඇයි අනාත්තයි කියන්නේ කියලා ඔය ටික තෝරාගන්න. එතනින්ම තමයි සෝවාන් ඵලයට එන්නේ උතනින්. ධර්මයේ අහලම ඕනේ එතෙන් තේින්නේ. ධර්මයේ තුලින් නැගෙන විනයක් ඇත්නම් මෙන්න මේ විනි හුඟක් වටිනවා. ඒක තමයි අකණ්ඩ අචිත්‍ර අසබල අකල් මාසකින් තත්ත්වෙටපත් වෙන්නේ. ධර්මාභෝධි ලැබෙන විනි. ජීවිතේට බණක් අහලා නැති ජීවිතේට පන්සිල් කියලා පදයක් හැක්කේ නැති බොහෝ අය බුදුරජාන් වහන්සේලාට ගිහිල්ලා ඉඳගෙන බණ අහලා නැගිට්ටේ සෝවාන් ඵලයටපත් වෙලා. දැන් මොකෙද විතර සෝවාන් වෙලා තියෙන්නේ? සීල රැකලා සෝවාන් වෙලාද? ධර්මාභෝධය ලබාගෙන සෝවාන් වෙලා. වැදගත් නැති උතන. 20 අවුරුද්දක් බුද්ධ ශාසනය තුලත් විනය පිටකයක් පනවලා තිබුණේ නැහැ. ඒක වදයක්වත් පනවලා තිබුණේ. හැබැයි විනයක් තිබුණා. පනවපු විනයක් නෙමෙයි ධර්මයේ තුලින් ඇතිවෙනා වූ සංවරත්වය. සිහි නුවණින් ඇති කරගන්න යථාර්ථය දැකීමෙන් ඇතිවෙන හික්මීම. අන්නේ ඒ ටික කර ගැනීමට ඇති කරව බාධා කම්කටොළු නිසාම තමයි විනය පිටකය සකස් වුනේ. විනය ඇති කරගන්න ධර්මයේ තුලින් විනය ඇති කරගන්න තියෙන මාර්ගයේ ඒ කටයුතු වලට පහර ගහන්න පටන් ගත්ත වික්ෂුන් නැති වුණාට පස්සේ අන්න ඒවා හික්මවන්න තමයි විනය පිටකයක් හටගන්නේ. අවශ්‍ය වුණේ ඕකයි. ඒ විනය කියලා කිව්වේ රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය. යම් කිසි හිතවිල්ල, ක්‍රියාවක්, කතාවක් නිසා රාගයට හේතු වෙනවා.
ඒක රාගයට ආහාරයක් වෙනවා. රාග සංකාරයේ රාග විඥානයට ආහාරය. මේ පටිච්චසමුප්පාද න්‍යාය තුලින් ධර්මයේ තේරුම් ගත්තට පස්සේ එහෙනම් මට ඕනකම මගේ බලාපොරොත්තුව මොකක්ද? අසහනකාරී දුක ගොඩනගන්න හේතු වෙන්නේ රාග විඥානේ එකක්. රාග විඥානේ හේතු කරගෙන ඇති වෙන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති කියන රාග ජාති පහල කරලා. රාග ජාති කියාට හිමි යන්තරම දුක්ඛන්දරාවක් ඇද්ද? ඒ විදිහට ඔහු ගෝචරය කරනවා. එදා යම් කිසි විදියකින් රාගයේ හික්මෙවුවා. නා රාග විනය කරනවා කියන්නේ. රාග විඥාණයට දෙන ආහාරය නතර කරනවා. මේක ප්‍රායෝගික වැඩපිළිවෙලක්. කැමැත්තෙක් අකමැත්තක් මේකට බලපාන්නේ නැහැ. අඳාඳා හරි කමක් නැහැ. දුක් වේවි හරි කමක් නැහැ. රාගයේ දැනගෙන රාගයට හේතු වෙන ආහාරේ වළක්වලා දැම්මනම් මොහොතක් නෑර හිතට එන මොහොතක් ගානේ බලාගෙන මනසින් ඉඳලා කාය වචනයේ කොට එන්න දෙන්නේ නැතුව නැගින්න දෙන්නේ නැතුව හිතෙනුත් අහක් කළා දාන්න මනසින් පුරුදු වුණා. රාග විඥාණයට රාග සංකාර නැවති ආහාරය ගොඩ නැගින්න නැතුව යනවා. ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක තමයි ධර්මතාවය. අලියා කොච්චර සද්දන්තෝ හිටියා කොහේ හරි බදලා කන්න දෙන්නේ නැතුව හිටියොත් අලියා ජීවත් වෙනවා. උගේ හයි හත්යක් තියලා ටික දවසක් යනකොට නැගිට ගන්න බල නැතිලා වැටෙනවා ඊට පස්සේ. අතපය කොල්ලනවා. තවත් කන්න හම්බුන්නේ නැත්නම් බොණ්ඩත් හම්බුන්නේ නැත්නම් වතුරත් නැත්නම් ටික ටික ඒකත් බැරුව යනවා. යන්තම් හුස්ම වැටෙන පටන් ගන්නවා පේනවා. තවත් කෑමයි බීමයි දෙකම නවත්තලා තිබ්බ තව ටික දවසක් කේපානේ. අලි රෝඩ් විතරයි ඉතුරු වෙන්නේ. අන්න ඒ වගේ. රාග විඥානීය අලියත් විවාගේ හිතවල බලවත් වෙලා ඉන්නේ. අන්න ඒක පාලනය කරන් දුන්න එකම ක්‍රමය තමයි. ප්‍රාර්ථනා කරලා හරියන්නේ නැහැ. පතපතා හිටියට වැඩක් නැහැ. කරන්න ඕනේ මොකද්ද? ඒ රාගයේ නැවති අභ්‍යන්තරේ ඉන්න අලියත් වයින් කරන්න ඕන. උන්ට දෙන ආහාරේ රාග සහගතව හිතන රාග සහගතව කියන රාග සහගතව කරන වැඩ පිළිවෙල. අන්න ඒක මනස 100 විදිහට අත්හැරලා දැම්මොත්. රාගයේ නැති අලියතුන්ට ආහාර නැතුණා. අලියතාව නම් තවරහන්න පුළුවන් ආහාර නැති කියලා බොහොම ලේසි. අන්න ඒක තමයි බුද්ධාම නිවන් දකින්න ක්‍රමය. රාගක්කයෝ නිබ්බාන වෙනවා එතකොට. විඥානේ මරණයට පස්සේ ආයෙත් ඉල්ලා හිටින්නේ නැහැ ආහාරය. ද්වේෂක්කයෝ නිබ්බාන. අනික. ද්වේෂේ නිකන් හටගන්නේ නැහැ. ද්වේෂ විඥානේ හටගන්නේ ද්වේෂ සංකාර නැවති හේතුයි. හේතුවේ ඵලය. නම් ඒක අපිට හේතුව නැති කරගන්න අපිට පුළුවන්. මොකද? මනස ඊයෙන් ඉඳලා ද්වේෂ සහගතව හිතන්නේ නැත්නම් කියන්නේ නැත්නම් කරන්නේ නැත්නම්. ඒක පුරුදු කරගත්තා. ද්වේෂ සංකාර ගොඩ නැගින්නේ නැහැ. නා අභ්‍යන්තරයේ තිබෙන ද්වේෂ විඥානයේට ආහාර නතර කරනවා. ටික දවසක් යනකොට ආහාර නිරෝධේ විඥාන නිරෝධේ. ද්වේෂේ නැති වෙලා. අන්න නැති කරන ක්‍රමය. අනුසේ බෙදින්නේ කොහොමද? යථාර්ථයේ ඉස්සෙල්ලාම දැනගන්න. අනුසේ බෙදින ක්‍රමය. ඒ තමයි නියම දහම් ප්‍රඥාව. දහම් ඇද. අනිත්‍ය වශයෙන් දැක්කනම් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැක්කනම් යාර තියෙන්නේ ඊට ටික විදහාක් නෙවෙයි විතරයි. ඒතර බෙදෙන්නේ අනුසයත් එක්කලා. ඒක තමයි ආර්ය මාර්ගයේ නිවන් දකින්න ක්‍රමය. ওই දෙක අහක් වෙනකොට මුලාසහගතව තමයි වැටහෙනවා නම් යමක් මුලාසහගතයි කියලා. ඒ බඳු හිතවිලි ක්‍රියාව දැන් ඉතලා නවත්තනවා. රාග දේශ දෙකේ තියෙන නවත්තලා රාග විඥාන දේශ විඥාන බෙදලා ගියාට පස්සේ මනස තීක්ෂණ වෙනවා. සමාධිය බලවත් වෙනවා. බලවත් සමාධියට වැහිලා තිබිච්ච මෝහයන් පේන්න පටන් ගන්නවා. විද්‍යාමානයට පටන් ගන්නවා. ඒතර මෝහදාගතව හිතන කියන කරන යම් කිසි ක්‍රමයක් තියුණා. ඒකෙත් ආදීනෝ දැකලා එකත් අත්හැරලා දානවා. ඒතර මෝහ විඥානට ආහාරත් විඥාන නිරෝධුනහම පබාසර මිදම් වික්‍රේ චිත්තං කියන චිත්ත ඉතුරු වෙනවා දැනෙනවා සංඥා තියෙනවා ඔක්කොම තියෙනවා. සංඥා නැති කරන එකක් නෙමෙයි. ඉද්දකලේ මොකද්ද? රාග දේශ මොහ නැති කරන එකක් නිවන් මාර්ගය කියලා. නමුත් අද සංඥා නැති කරන එකක් නිවන් මාර්ගය කියලා හදාගෙන තියෙනවා සමහර අය. ඒකට මුලාටමත් වෙනවා. ඉතින් ඔක තමයි ගිහි පැවිදි කවුරු කරගත යුත්තේ.